We already discussed about the information, like how data is converted into useful information. And today we are going to look at communication part of it. එතකොට පුතේ මේ දක්වා අපි තොරතුරු සංවේදන තාක්ෂණයේ තොරතුරු දැනගන්න කතා කරා. දත්තයක් අපි කොහොමද තොරතුරක් බවට පරිවර්තනය කරන්න කියන එක සහ අපි අද කතා කරනවා මේ සංනිවේදනය කියන එක. අපි කිව්ව තොරතුරු හා සංනිවේදන තාක්ෂණය. සංනිවේදනයේ මූලික දේවල් ටික තමයි අපි කතා කරන්න යන්නේ. එතන මම පුතාලගෙන් ඇහුවොත් මොකද්ද මේ සංනිවේදනය කියන එක අපි දෙන්නෙක් හෝ වැඩි ගණනක් අතර අපිට අවශ්‍ය දේවල් හුවමාරු කරගන්න එක දත්ත හා තොරතුරු නාපීකට කියනවා දත්ත සංනිවේදනය කියලා. ඒතොර අපි ඔය දුරකථනය, විදුලි පණිවිඩ, රේඩියෝ මේ ඔක්කොම අපි දත්ත හුවමාරුවට පාවිච්චි කරනවා. ඒතොර මේ දත්ත සංනිවේදනය සඳහා අවශ්‍ය මූලික අංග ටිකක් තියෙනවා. පුතාලගේ හෑන්ඩ් අවුට් එකේ එතන හිස් තැනක් තියෙන්නේ. ඒක ඇඳගමු. ඒ හිස් තැනට එන්න ඕනේ. ඒකට එන්න ඕනේ අපි කතා කරන්න යන්නේ මේ හිස් තැනේදී අපේ දත්ත කොටස් 3 ගත්තොත් දත්ත ප්‍රභවයක් තියෙනවා. මේ මම ඒක පුරවලනේ පුතේ මේක අපි ඇඳගත්තොත් දත්ත ප්‍රභවයේ අපි කියනවා sender එහෙම නැත්නම් source කියන එකේ. එතකොට ඒක ලබන්න කෙනාට අපි කියනවා receiver destination කියලා. හරි. එතකොට හැම වෙලෙම අපි දත්ත සංනිවේදනයක් ගැන කතා කරොත් sender කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ දත්ත සංනිවේදනයේ ආරම්භකය කරන කෙනෙක් ඉන්නවා. අපි කියන දත්ත ප්‍රභවය කියලා. We call it sender or source. And then දත්ත ග්‍රාහකයෙක් ඉන්නවා. We will have a receiver or we call it destination. So in between we have to have a medium. So we have to have a medium. So let's take down this in your handout. This is called medium. එහෙම නැත්නම් අපි කියන පුතේ මාධ්‍ය කියලා. ඒක රහයන් රහිත වෙන්න පුළුවන්, රහයන් සහිත වෙන්න පුළුවන්. අපි දැන් උදාහරණ Wi-Fi කිව්වොත් අපි Wi-Fi හරහා දත්ත සංනිවේදනය කරනවා. ඒතකොට medium එක වෙන්නේ Wi-Fi කියන එක. ඊපස්සේ අපි ගත්තොත් එහෙම ටෙලිෆෝන් ලයින් එකක්. So we will use a telephone line in between source and destination. දත්ත ප්‍රභවය සහ දත්ත ග්‍රාහකයා අතර යම් මාධ්‍යයක් තියෙනවා. right. පුතලට උදාහරණයක් දීලා තියෙනවා මේකේ. ඔබ යහළුවෙකුට දුරකථනයෙන් කතා කරන්නේ ඇයි සිතන්න මෙම දත්ත සංනිවේදනයේ මූලික අංග හඳුනා ගන්න. Think that you are making a call to your friend. Identify basic components of communication. Oh, මොකක්ද වෙන්නේ? Oh, Imashi? දත්ත ප්‍රභවය. Source එක මොකද්ද? What is source? me. Me, right? මම කියන එක ගන්න පුළුවන්. Receiver, දත්ත ග්‍රාහකයා. Friend. It's my friend. මගේ යහළුවා. මාධ්‍ය? The medium? Telephone. That is a telephone, right? So likewise, you should be able to identify who's the sender, who's the receiver, which one is the medium, right? Okay, so that's the first part.
And then we can talk about transmission modes, right? There are some transmission modes. පුතාලගේ note එකේ මේක හිස්සන් විදියට තියෙන. There are 3 modes. We will call simplex, half duplex and full duplex. අපි කියනවා ඒකපත, දිපත, අර්ධ දිපත සහ පූර්ණ දිපත කියලා. දල වශයෙන් මම කිව්වොත් අර කලින් කතාවම තමයි පුතාලට මේක අඳගන්න වෙනවා. Sender සහ source තියෙනවා. We have sender and source. දත්ත ප්‍රභවය. ඒක ලැබෙනෙක් කෙන ඉන්නවා receiver destination. මේක වෙන්නේ හැම වෙලේම send ඉඳන් destination source ඉඳන් destination පැත්තට නම්. දත්ත ප්‍රභවී ඉඳන් දත්ත ග්‍රාහකයා පැත්තට මම මේක ඊතලයේ දානවා. අපි ඒකට කියන ඒකපත. When you send something from sender to receiver in one direction, yes, we call it simplex. Again, simplex. Examples, you can take down the examples as well. Radio and television broadcasting. So the radio and television, it's only one direction. We will receive, right? We always receive. We call it simplex. Radio රූපවාහිනී සංනිවේදනයේදී හැම වෙලෙම එක දිශාවකට. We call it අපි ඒකට කියනවා ඒකපතයි කියලා. Simple idea. Then we have Ardha Dipata, half duplex. In half duplex, what will happen? We will have sender and then we will have receiver. So communication happens in one direction like this for a given time. Next, this party becomes the sender and this one becomes receiver. එහෙනම් දත්ත ප්‍රභවය වෙනවා ආරම්භයේදී. දත්ත ග්‍රාහකයා ඉන්නවා. එක් දිශාවකට මේක සිද්ධ වෙනවා. ඊළඟට මේ පැත්තෙන් ගත්තාම මෙයා දත්ත ප්‍රභවය වෙලා මෙයා දත්ත ග්‍රාහකයා වෙනවා. එකම අවස්ථාවේ නෙමෙයි. මේකට අපි කියන අර්ධ දිපත. When communication happens in one direction for a given time and then you give it back. So the starting point, this becomes sender and this becomes a receiver. And next, this becomes sender and then the other party becomes receiver. We call half duplex. If you take walkie-talkies, for example, when you look at policemen, they use carrying walkie-talkies. For a given time, only one person can communicate. Communicate in the sense like, put the message. Similarly, if you look at internet browsing, that's also the same. So internet browsing means from our machine, we connect to another machine. We request data and then next time it will send back the data, but not at the same time. හරි උදාහරණ ගත්තොත් පොතේ walkie talkie එක සාමාන්‍යයෙන් අපේ policy කට්ටිය පාවිච්චි කරන පොතේ communication එකට ඒක එක දිශාවකට තමයි නැත්නම් එක් කෑයකට තමයි එකපාර ආමන්ත්‍රණය කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි අපි අන්තර්ජාලය ගත්තොත් අන්තර්ජාලය අපි දත්ත හුමරු ගත්තොත් අපි පරිගණක දෙකක් අතරදී
මේ විදිහටම තමයි සිද්ධ වෙන්නේ. අපිට අවශ්‍ය තොරතුරු අපි ඉල්ලනවා, දත්තේ ඉල්ලනවා, ඊළඟට එයා අපිට ඒක ලබා දෙනවා. අපි කියනවා අර්ධ දිපත කියලා. ඊළඟට ගත්තොත් එන පූර්ණ දිපත. පූර්ණ කියන්නේ එකම මොහොතේ. So this happens at the same time. For a given time, this becomes sender as well as receiver. This becomes receiver and sender, both direction at the same time. So we will have one line and the arrow headed in both ways like this. So if you take telecommunication, so this is like this. අපි මේකට කියන පූර්ණ දිපත කියලා. එකවර දිශා දෙකටම දත්ත සම්ප්‍රේෂණය වෙනවා. හරි? එතකොට දත්ත ප්‍රභවය එක්කෙනෙක් වෙනකොට අනික කෙනා දත්ත ග්‍රාහකය වෙනවා. අනික කෙනා දත්ත ප්‍රභවය වෙනකොට කලින් කෙනා දත්ත ග්‍රාහකය වෙනවා. එකම දිශාවට. හරි. මම මේකට උදාහරණයක් කිව්වොත් ඒක හරියට දෙන්නේ බැන ගන්නවා. අපි අර්ධ දිපත විදිහට බැනගත්තොත් කොහොමද බැනගන්නේ? ඔව් එක්කෙනෙක් බයිනවා අනික කෙනා ඒ බයින එක හොඳට මහගෙන ඉඳලා ඊට පස්සේ එයා බයින්න ගන්නවා. අන්න අර්ධ දිපත. පූර්ණ දිපත කියන්නේ දෙන්න එක සැරේ බැන ගන්න. right? එහෙනම් මතක තියාගන්න අර්ධ දිපත සහ පූර්ණ දිපත අතර වෙනස. So when you talk about the half duplex and full duplex, the data transmission happen in both ways, but in half duplex it will happen one direction at a time, whereas in full duplex it happen both ways. පුතාගේ handout එකේ මේ ටික ලියා ගන්න පුළුවන්. Okay, let's move to the next one. So the next one we are going to discuss types of transmission media. Now we have seen we have data source and then we have a destination. In between we have medium. So that is what we are going to discuss it here. Right? When you look at transmission media, there are two types, two categories. If you have physical medium, then we call guided or wired transmission. Physical. Now, for example, if you use your telephone, fixed telephone like SLT, then you have a line, wired line. Then the other one is unguided or wireless, you may call it. Now, for example, Wi-Fi, right, comes under unguided medium. අපි දත සම්ප්‍රේෂණ මාධ්‍ය ගැන කතා කරොත් පුතේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. අපි කියන නියම මාධ්‍ය. ඒ කියන්නේ මොන හරි භෞතික මාධ්‍යයක් පාවිච්චි කරනවා නම් අපි කියන නියම මාධ්‍ය. උදාහරණයක් විදිහට ඕගොල්ලන්ගේ ස්ථාවර දුරකථන ගත්තොත් SLT ලගේ උදාහරණයක් විදිහට අපිට භෞතික මාධ්‍යයක් ටෙලිෆෝන් කම්බි හරහා තමයි මේ sannivedana සිද්ධ වෙන්නේ. එතකොට අනික එක ගත්තොත් එතනදි තියෙන නියම නොවන මාධ්‍ය. උදාහරණයක් විදිහට වාතය හරහා සංඥා විදිහට මේ සම්ප්‍රේෂණය වෙනවා නම් අපි කියන නියම නොවන මාධ්‍ය. අපි කිව්වොත් Wi-Fi ගත්තොත්, Bluetooth ගත්තොත් නේ මේවා මේ wireless නියම නොවන මාධ්‍ය කියලා තමයි අපි කතා කරන්නේ. right. ඔයගොල්ලන්ගේ handout එකේ හිස්තැන් වලට පුරව ගන්න කොටස් දෙක තියෙනවා. එකක් තමයි
නියම් මාධ්‍ය එහෙම නැත්නම් guided and wired කියන එක. හරි. guided and wired transmission media මෙන්න මේ කොටස ෆිල් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ මම highlight කරලා තියෙනවනේ. මේ highlight කරපු තැනුත් හිස් තැන් විදිහට ඇත්තේ ඔයාලගේ handout එකේ. මේ ටික ලියාගෙන ඉමු අපි. ඒතර පළවෙනි එක තමයි twisted pair. අපි කියනවා TP කියලා. twisted pair. That means you are using pairs of copper wires. අපි කියන ඇඹරු කම්බි යුගල කියලා පුතේ. එකට අඹරන තඹ කම්බි තමයි පාවිච්චි කරන්නේ. මේ තඹ කම්බි ගත්තාම වර්ග දෙකක් තියෙනවා. හරි අපි network cables ගත්තොත් මේකේ වර්ග දෙකයි. හරි මෙන්න මේ විදිහේ right වර්ග දෙකයි. මොනවද වර්ග දෙක? What are the two types? UTP STP. ඔව් UTP තියෙනවා. UTP කියලා කියන්නේ නොඇසුණු ඇඹරු කම්බි යුගල. මේ කම්බි තියෙනවා නේද? පුතාට පේනවාද එක පාට කම්පාට වර්ග දෙකක් තියෙනවා. මේවා අම්බෙරලා තියෙන්නේ. network cable එක තියෙන්නේ මේක තමයි. මේක කියන unshielded twisted pair. එහෙම නැත්නම් නොඇසුණු ඇඹරු කම්බි යුගල කියලා කියනවා. අනික එක අපි කියන STP shielded twisted pair. අපි කියන වැසුණු තඹ කම්බි කියලා. පුතාලට පේන ඇති මෙන්න මේ පොඩි shield එකක් තියෙනවා. හරි. ඒතර මේකේ වාසි අවාසි තියෙන උදාහරණයක් විදිහට මිල ගත්තොත් STP මේ කේබල් එක ගොඩක් මිලෙන් අධිකයි. මොකද අමතරව මේ shield එකක් තියෙන නිසා. එතකොට දත්ත හානිය ගත්තාම මේක හොඳයි. මිලෙන් වැඩි. හැබැයි දත්ත සම්ප්‍රේෂණයේදී දත්තවල ආරක්ෂාව වැඩි UTP වලට වඩා. මේ අඹරු කම්බි වල. right. ඊළඟ එක coaxial cable. අපි කියන සමාක්ෂ කේබලය කියලා. දැන් පුතාලා දැක්කොත් එහෙම CCTV කේබල්. එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම අපේ TV කේබල් එක. right. ඒක නිකන් මෙන්න මේ හැඩයට එන්නේ. right. මේ විදිහට. කේබල් එක තියෙනවා. ඒකේ මැද තියෙනවා කොපර් වයර් එකක්. ඊට පස්සේ තියෙනවා මේ දෙක අතර ඉන්සුලේෂන් මීඩියම් එකක්. ඊට පස්සේ තියෙනවා කොපර් මෙෂ් එකක්. දැලක් තියෙනවා. right. අපි තව ගත්තොත් කෙලින් බැලිය හැකි. ඉතින් තවත් ඒ වගේ මේ මැදින් තම කම්බිය තියෙනවා. ඉන්සුලේෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ අතර සම්බන්ධ වීමක් නැහැ. ඊට පස්සේ මෙෂ් එකක් තියෙනවා. හරසත බැදුරු මේ වගේ. මෙන්න මේ විදිහට අපි දකින්න ඕන. ඉතින් මේ විදිහට අපි දකින්න. ඒතර මේ තියෙන්නේ මැදින් එන එක මේ වටේ තියෙන මෙෂ් එක. ඔයගොල්ලෝ ටීවී කේබල් එකක් බැලුවොත් මෙන්න මේ විදිහ තමයි තියෙන්නේ. right. okay. මලින්දු කියලා තිබ්බ පොතේ වාට ලියා ගන්න බැරි වුණායි කියලා කොයි හරියද පොතේ? තුන්වෙනි ප්‍රශ්න. උඩද? මෙහෙද? උඩ අන්න හරි. මේක පොතේ ඇඳ ගන්න මම මේක අයින් කරා. sender source receiver destination. එහෙම වුණාම මෙයා receiver destination මෙයා sender source වෙනවා. මේ දෙපැත්තටම සම්බන්ධ වෙනවා. So one time this becomes sender, the other time this becomes a sender. Right? Happens in both direction. We call full duplex. The sender source අපි දත්ත ප්‍රභවය දත්ත ග්‍රාහකයා මාධ්‍ය කිව්වෝ. ඒතර ඒක අවස්ථාවේදී මෙයා දත්ත ප්‍රභවය වෙනවා. මෙයා දත්ත ග්‍රාහකයා. මෙයා දත්ත ප්‍රභවය වෙනවා. මෙයා දත්ත ග්‍රාහකයා වෙනවා. Right? මේක තමයි මාධ්‍ය වෙන්නේ.
වෙළඳ ලියලා ඉවරන මට කියන්න. එතකොට දත්ත සම්ප්‍රේෂණ විදි ගත්තා. හරිද මලින්දු? හරි. අපි දැන් දෙකක් කතා කළේ ඉවර. අපි කිව්වා ඇම්බරූ කම්බියුගල කතා කරා, සමාක්ෂ කේබල් එක කතා කරා. ඒතර සාමාන්‍ය රූපවාහිනී කේබල් එහෙම නැත්නම් CCTV කේබල් වල තියෙන මේ සමාක්ෂ කේබල් ඒ කියන්නේ ඇතුලෙන් තම කම්බියක් සහ තඹ කම්බි දැලක් තියෙනවා අතරමැද්දේ. අපි එකට කියනවා සමාක්ෂ cable කියලා. So coaxial cable that we discuss. So you will see in TV antenna as well as CCTV. What you have is inner we have a copper cable, and then outer surface we have a copper net. And finally, we will have fiber optics. Right? The fastest data transmission, we are using fiber optics, and what we have is light source. We are having light source. Yes. So we use light to transmit data. So it's we call fiber optics. සේවා සාමාන්‍ය මොකටද පාවිච්චි කරන්නේ? පුතේ data transmission में තමයි සාමාන්‍ය නගර අතර රටවල් අතර data transmit කරද්දී අපි fiber optic cable තමයි තියෙන්නේ පොළොව යටි. දැන් ලංකාව ගත්තහම ලංකාවේ තියෙනවා නගර සම්බන්ධ වෙන්නේ මේ fiber optic කරා. හරි. එතකොට අපේ ලංකාවේ fiber optic network එක කියලා ගත්තොත් ඉන්න පුතේ මට ඒකට එකක් පෙන්නන්න. මේ රටවල් අතරත් කේබල් හරහා සම්බන්ධ වෙන්න දාලා තියෙනවා. හරි. ඒක පොළොව යටින් යන්නේ. ඒතර පොළොව යටින් fiber optic වලින් මේ නගර සම්බන්ධ කරලා තියෙනවා. හරි. ඒ කියන්නේ අපි අනික් කේබල් එහෙම ගත්තාම උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම twisted pair ගොඩක් දුරට දත ගෙනියන්න බෑ. දත හානි වෙනවා අපි කියනවා. We call it data destroyed in the middle. Right? You need repeaters, you need bridges. හරි. repeater කියලා කියනවා. ඒ කියන්නේ signal එක නැවත වර්ධනය කරන්න අවශ්‍ය වෙනවා. අපිට දිගට ගෙනියන්න බෑ. But fiber optics is possible. Right? හැබැයි අපි ආලෝකය තමයි මෙතනදී පාවිච්චි කරන්නේ. ආලෝක සංඥාවක් තමයි තියෙන්නේ. වේගය තාම වැඩි. හැබැයි මිලත් අධිකයි. So in fiber optic we are using light for data transmission and it's expensive but reliable compared to others. Right. So let's move to the next one. Then we will have unguided media. නියම නොවන මාධ්‍ය. උදාහරණයක් විදිහට වාතය හරහා නම් වෙන්නේ අපි එකට කියනවා නියම නොවන මාධ්‍ය කියලා. right. එතන හිස්තැන ලියගෙන නියම නොවන මාධ්‍ය කියලා. කලින්ගේ මම හිතනවා ලියගන්න දෙන්නේ ප්‍රකාශ තන්තු fiber optics කියන එක ස්පේස් එකේ හිස්තැනක් තියෙන්නේ නැති. right. එතකොට unguided එහෙම නැත්නම් wireless transmission media ගත්තොත් so there are three things we will discuss: radio waves, microwaves and infrared. right. අපි කියන ගුවන් විදුලි තරංග, ශුද්ධ තරංග සහ අදෝරක්ත කිරණ.
දැන් පුතාලා ඔය ගත්තොත් එහෙනම් Wi-Fi Bluetooth කියලා කියන්නේ ඒකෙදි පාවිච්චි කරන ගුවන් විදුලි තරංග. රූපවාහිනී රේඩියෝ තත්ත්ව සාංශන පාවිච්චි කරන එකම තමයි. හරි? ඒ උදාහරණයක් විදිහට Wi-Fi කියලා කියන්නේ ගුවන් විදුලි තරංගය, රේඩියෝ වේව් එක. Bluetooth උත් එහෙමයි. So used in radio and television communication. Wi-Fi Bluetooth. මට කවුරු හරි කියන්න පුතේ Wi-Fi වලින් එහෙම නැත්නම් Bluetooth වලින් කොච්චර දුරකට අපිට data transmit කරන්න පුළුවන්? දලා අදහසක් දුන්නොත්. 100 meters. මීටර් 20යිද 6යිද? 100 ඔව්. meters. ඔව්. 150 100 meters කියලා කියනවා පුතේ. ඒක අපේ තියෙන අපි router එකක් නා router එකේ තියෙන strength එක අනුව තමයි වෙනස් වෙන්නේ. සමහරට කාමර දෙක තුනෙන් එහාටත් නැති වෙන අවස්ථා තියෙනවා Wi-Fi නේ. අපි කියනවනේ ගෙදර සිග්නල් මදි කියලා. සීමා සහිතයි. Bluetooth ගත්තාම මම හිතන්නේ 10 feet හරි 10 meters වගේ තමයි. එතනින් එහා බෑ නේද Bluetooth 6 සහිතලදී. meters නේද? ඔව්. බොහොම limited එක වෙනස් වෙනවා. එතකොට අපේ තියෙන device එකේ strength එක අනුව කොච්චර දුරක්ද කියන එක වැඩි වෙනවා. Wi-Fi වලට වැඩි range එකක් තියෙනවා, Bluetooth වල තව අඩු range එකක් තියෙනවා. ඊට පස්සේ data transmission rate එක ගත්තොත් පුතේ Wi-Fi වල වැඩි, Bluetooth වල අඩුයි. ඒක තමයි Wi-Fi කියන එක එන්නේ ජනප්‍රිය. So if you look at radio waves, two examples are given. We have Wi-Fi and Bluetooth. It uses radio and television communication, and the ranges are different. Right. හැබැයි අපි හිතුවොත් එහෙම දැන් මේක මම කියවනේ කෙටිනේ දුරට යන්න ඕන. If you want to communicate long distances, then you have to use microwaves, right? For example, if you take satellite, television transmission, right? Then you use microwaves. It will propagate in the air. අපි ගත්තොත් microwave අන්න මේ විදිහට. We have I think you have already seen, right? මෙන්න මෙහෙම දැකලා ඇති නේද signal අපි කණුව කියලා කියනවනේ. Right? මේ කණුව අතර සම්බන්ධතාව වෙනකොට we are using what we call microwave. එතකොට චන්ද්‍රිකාත් එක්ක සම්බන්ධ වෙන්නේ එහෙමයි. අපි මෙහෙම ගත්තොත් චන්ද්‍රිකා අතර සම්බන්ධය වෙන්න තර මේ කණු සහ චන්ද්‍රිකා අතර සම්බන්ධ වෙන්න අපි මයික්‍රෝවේව්ස් පාවිච්චි කරනවා. පුතලා මේ චන්ද්‍රිකා ගැන කතා කරමින්ද දන්නවා චන්ද්‍රිකා කීයක් සාමාන්‍යයෙන් ඕනද මුළු ලෝකෙටම ඒකට සම්බන්ධ වෙන්නේ? 3යි. මම හිතනවා ඔයගොල්ලෝ දන්නවා ඒක. ඒ හරහා අපිට පුළුවන් ලෝකයේ ඕනෑම තැනකට සම්බන්ධ වෙන්න. We have to use microwaves for that. Right? Long distance communication and wireless communications. අපි සාමාන්‍ය microwave transmission ඔයගොල්ලෝ මේක දැකලා තියෙනවනේ මේ විදිහට. මේ කණුවක් ගත්තට පස්සේ මේ විදිහට ඔයගොල්ලෝ දැකලා ඇති. Right? It's for microwave transmission. In microwaves can drive long distances. That's possible. Right. එහෙනම් පුතේ අපි ශුද්ධ තරංග කියලා කියන්නේ. ඒතර වැඩි දුරට දත සම්ප්‍රේෂණය කරන්න තමයි අපි මේ පාවිච්චි කරන්නේ. උදාහරණයක් චන්ද්‍රිකා අත්ත සංනිවේදනයට මේ තාක්ෂණය අපි පාවිච්චි කරනවා. We call microwaves. And finally we have infrared අදෝරක්ත කිරණ. දැන් පුතාලගේ TV remote එක ගත්තොත් if it use your remote TV remote, it uses infrared. කොච්චර distance එකක් පුළුවන්ද? දන්න කෙනෙක් කියන්න පුතේ? ඔව්. මීටර් 20යි. කුසිනම් පුළුවන්ද සාලේ TV එක on කරන්න? පුළුවන්. පුළුවන්. කුසිනම් distance එක තියෙනවා. try කරලා බලන්න. very short distance. කීයක් විතරද? බොහොම පොඩ්ඩයි කියලා කියන්නේ පුතේ. මීටර කීපයක් කියලා තමයි කියන්නේ. ඒක තමයි මම කිව්වේ ගෙදර try කරලා බලන්න කියලා. හරි? It's couple of
meters. එතකොට if you take wireless keyboards, wireless mouse, even the printers, remotes, so they are using infrared, and it should be direct නේ. මොකක් වෙලාට පුළුවන් දර අපිට ඕනම දිශාවකට ගන්න බෑනේ. රිමෝට් එක බලන්න. පාවිච්චි වෙන ඉන්ෆ්‍රාරෙඩ් නම් ගොඩක් ලද ඩිරෙක්ට් කමියුනිකේෂන් එකක් තමයි තියෙන්නේ. අපි අපේ ටීවී එකට කෙලින් සම්බන්ධ වෙන්න. Right? So this is called අදෝරක්ත කිරණ. එහෙම නැත්නම් අපි කියන we call it infrared. Right. So that's about the data transmission media. අපි මාධ්‍යයන් ගැන මාධ්‍යයන් වර්ග දෙකයි මතක තියාගන්න ඕනේ. We have guided media. අපි කියන නියම මාධ්‍ය කියලා. Then unguided media, we have a නියම නොවන මාධ්‍ය. අපි කතා සරලව කිව්වොත් භෞතික මාධ්‍යයක් තියෙනවා නියම මාධ්‍ය. වාතය හරහා නම් නියම නොවන මාධ්‍ය. ඔච්චරයි මතක තියාගන්න තියෙන්නේ. Right. අපි ඊළඟට කතා කරමු පුතේ දත සම්ප්‍රේෂණ වේගය. වේගයක් තියෙනවා. දැන් අපි ශුද්ධ සාකච්ඡානේ වේගය එහෙම නැත්නම් processor speed එක ගැන කතා කරා. ඒ වගේ data transmission එකෙත් තියෙනවා. ඔයගොල්ලෝ දැන් internet connection එකක් ගන්න යනකොට ඒකේ වේගය බලන ඔයගොල්ලෝනේ කොච්චර speed එකකින් data අපිට download කරන්න පුළුවන්ද කියලා. මේක වැදගත් කියන එක දන්නවනේ. දත් අපිට ඕන වෙනකොට වේගය වැඩි වෙන්න ඕනනේ. උදාහරණයක් විදිහට movie එකක් download කරන්න පුළුවන්. කොච්චර වේගකින් පුළුවන්. Oh, අනේක. So to measure the data transmission, right? Histan පුරෝගන්න පුතේ. To measure the data transmission using bits. අපි කියනවා bits per second. මේක ලියගන්න. Bits per second. අපි කියන තප්පරයකට sannivedana වෙන බිටු ප්‍රමාණය. We call it bit per second. කෙටියෙන් අපි කියනවා BPS. අපි කිලෝමීටර් කිලෝග්‍රෑම් කියනවා වගේ we have BPS, bits per second. තප්පරයකට අපිට හුමාරු කරගන්න පුළුවන් bits ප්‍රමාණය කියන එක. මේක කිලෝ වලින් නම් දහස් ගණන් වලින් නම් අපි කියනවා කිලෝ bits per second. kbps. ඊළඟට තියෙනවා megabits per second. ඒ වගේ තවත් 1000ක් වුණොත් megabits per second. ඒතකොට අද වෙනකොට ගොඩක් ඒවල තියෙන gigabits per second. මෙන්න මේවා තමයි අපි පාවිච්චි කරන ඒකක වෙන්නේ. විභාගෙදි මේක අහලා තියෙන උදාහරණයක් විදිහට දත්ත සම්ප්‍රේෂණ වේගය සඳහා භාවිතා වන ඒකක වන්නේ කියලා කීපයක් දෙන අවස්ථා තියෙනවා. Right. අපි ඊළඟ එකට යමු. දැන් අපි මෙච්චර වෙලා අපි මේ කතා කරේ පුතේ data transmission කිව්වහම ටිකක් දුර දේවල් ගැන. හැබැයි අපි මේ ඊළඟ කොටසදී කතා කරන්නේ පරිගණක අතර දත්ත හුමාරු. එහෙම නැත්නම් පරිගණක එකට සම්බන්ධ කරලා නිර්මාණය කර පරිගණක ජාල ගැන. අපි අද වෙනකොට ගත්තොත් අද වෙනකොට පරිගණක එකට මේ වගේ ගොඩක් සම්බන්ධ වෙනවා. පොතලගේ ගෙවල් වලත් මේ නෙට්වර්ක් එහෙම දැන් තියෙනවා. ඉස්සර වගේ අපිට අමාරු නෑ හොයාගන්න පුළුවන් ලේසි. උදාහරණයක් විදිහට අපේ ගෙදර ඉන්ටර්නෙට් තියෙනවා නම් අපිට රවුටර් එකක් තියෙනවා නම් වයර්ලස් රවුටර් එකක් තියෙනවා නම් අපේ පරිගණක සම්බන්ධ වෙන්න පුළුවන් මේ කෙලිම රවුටර් එකට. හරි. මොබයිල් එකෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. ලැප්ටොප් එකෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. මේකට එකතු කරන එකට අපි කියනවා පරිගණක ජාල. එහෙම නැත්නම් කම්පියුටර් නෙට්වර්ක්ස් කියලා කියනවා. දැන් අපි ලැබ් එකක් ගත්තොත් ඉස්කෝලේ ලැබ් එකක් වගේ ගත්තොත් නේද? එකට සම්බන්ධ කරලා තමයි තියෙන්නේ. හරි. එකට සම්බන්ධ කරපු පරිගණක ජාල දකින්න පුළුවන්. ඉස්කෝලේ ගත්තොත් ඉස්කෝලේ ලැබ් එකේ තියෙන කම්පියුටර්ස් එකට සම්බන්ධ වෙලා තියෙන සමහරට මෙහෙම අපිට ඇහැට පේන්නේ නැහැ. But they are wired, right?
අපේ ක්ලාස් එකේ network ගත්තත් පුතේ wire කරලා තියෙන පුතාලා අනිත් දවසේ ගිහලා බලන්න. It connects all the computers together. හරි? අපි wired network එකකුත් තියෙනවා පුතේ. අපේ wireless එකකුත් තියෙනවා. ඒ wireless එකේ router එකක් තියෙනවා. අනිත් දවසේ ඔයගොල්ලෝ practicals ගිහම චුට්ටක් බලන්න. කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ. So this is called පරිගණක ජාල කියලා අපි කියන එහෙම නැත්නම් computer networks කියලා කියනවා. එතකොට අපි ඇහුවොත් මොකද්ද මේ පරිගණක ජාලයක් කියන්නේ කියලා උත්තරේ ලියා ගන්න. අපිට කියන්න පුළුවන් එකිනෙක සම්බන්ධ වූ පරිගණක දෙකක් හෝ වැඩි ගණනක්. කම්පියුටර්ස් දෙකක් හරි වැඩි ගණනක් එකට එකතු කරොත් අපිට කියන්න පුළුවන් මේක පරිගණක ජාලයක් කියලා. When you have like a computer system with two or more computers which are connected to one another is known as computer network. පරිගණක ජාලයක් කියන්නේ මොකද්ද කියලා අහුවොත් අපිට කියන්න පුළුවන් එකිනෙක සම්බන්ධ වුණු පරිගණක දෙකක් එහෙම නැත්නම් වැඩි ගණනක්. A computer system which connects two or more computers together. කවුරු හරි ඒවත් ඇයි අපි මෙහෙම පරිගණක ජාල හදන්නේ? ඇයි අපි කනෙක්ට් කරන්නේ? Why we are connecting? Anyone? තොරතුරු හුවමාරු කරන්න. ඔව්. දැන් ඕගොල්ලෝ තොරතුරු හුවමාරු කරන්නේ කොහොමද යාළුවොත් එක්ක? WhatsApp. WhatsApp එකකින් කරනවා. Okay. Movie එක transfer කරනවා. ඒත් WhatsApp එකකින්ද කරන්නේ? movies 10ක් 12ක් තියෙනවා. අපි හිතමු එක්කෙනෙක් ගාව තව යාළුවෙකුට දෙන්න ඕනේ. මොකද කරන්නේ ඔයගොල්ලෝ? Pen drive. pen drive එකට දාලා දෙනවා. pen එකට දාලා දෙනවා. ඒතර මේක යාළුවෝ 10 දෙනෙකුට දෙන්න කිව්වොත් මොකද වෙන්නේ? නේ? pen එක ගෙදර ගිහිල්ලා ගහලා දෙනකොට සෑහෙන දවසක් යනවා නේ. සතියක් දෙකක් යනවා සමහරට pen එක හම්බෙන්නේ නැහැ නේද? right? pen එකකින් අපි කරන්න ගියොත් ගොඩක් වෙලා යනවා. නේ? උදාහරණයක් විදිහට අපි හිතමු අපේ ආයතනයක් තියෙනවා, තට්ටු කීපයක් තියෙනවා. යට තට්ටු එක්කිනකොට උඩ තට්ටු එක්කිනකොට data දෙන්න වෙනවා. හරි? pen එකකින් දෙන්න වුණොත් එහෙම කොහොම තියෙද? නේ? lazy with වැඩි. It takes time, isn't it? ගොඩක් කාලයක් ගත වෙනවා. එහෙනම් අපිට මේ මොහොතේ සැනින් උදාහරණයක් එකම ආයතනයක තැන් දෙකක් අතර දත්ත හුමාරු කරගන්න ඕනේ නම් more suitable way is computer network. හරි? අපිට ඉක්මනින් data transmit කරන්න පුළුවන්. තව මොනවද කරන්න පුළුවන්? What else we can do? Imashi? Dulanga? Dulaj? We can use data cables. Yes, we can use data. Why we are using this? My question is why, not how. ඇයි අපි මෙහෙම කියන්නේ එකක් අපි කිව්ව data transmission. It's easy. It's quick. තාම මොනවද? ඇයි අපි මෙහෙම network හදන්නේ? උදාහරණයක් මම කියන්නේ ගෙදර තියෙන එක printer එකයි. හරි? ගෙදර computers තුනක් තියෙනවා. තුනෙන්ම print out ගන්න ඕනේ. What do you have to do? network එකක් හදාගත්තා නම් හරි. Let's say you have a printer and you have 3 more computers to connect all the computers. සම්බන්ධ වෙන්න. අපිට එකට සම්බන්ධ කරන්න පුළුවන් පොතේ. දැන් උදාහරණයක් විදිහට ගෙදර computers තුනක් තියෙනවා print out ගන්න ඕනේ එක printer එකයි තියෙන්නේ නෑ. network එකක් හදන්න එකයි තියෙන්නේ. තොරතුරු දැනගන්න. ලෝකයේ
ඔව් අපි ඉන්ටර්නෙට් කියන එක කතා කරොත් නේද? ජාලාතර ජාලය කියන විශාලම ජාලය කිව්වොත් එහෙම ඉන්ටර්නෙට් තමයි. ඔව්. තව තැනක ඉඳන් තව තැනකට අවශ්‍ය තොරතුරු අපිට ඉක්මනට ලබා ගන්න පුළුවන්. හරි ඒක කතාව. හරි. එහෙනම් අපි පරිගණක ජාල හදන හේතු කීපයක් තියෙනවා. එකක් තමයි දත්ත හුවමාරුව වේගවත්. මුද්‍රණ යන්ත්‍ර වගේ දේවල් අපිට වැඩි ප්‍රමාණයකට මේක පාවිච්චි කරන්න පුළුවන් හවුලේ. Right? So the data transmission is faster and it's easier. And devices like printers and scanners can be shared with multiple users. So these advantages. ඊළඟට දැන් අපි අපේ ගෙදර කම්පියුටර් එක ගත්තොත් පුතේ අපි ලොග්ඉන් වෙන්න එපේ. මේ ලොගින් වෙන එක සමහරලාට අපි ලොගින් දාන්න අවශ්‍ය නැහැ අපි තනි කෙනෙක් නම් වැඩ කරන්නේ. හැබැයි අපි එක පරිගණක ජාලයකදී නම් අනිවාර්යයෙන්ම මේ ලොගින් එක අහනවාමයි. ඒක නිසා ජාලගත කරද්දී ආරක්ෂාව වැඩි. Right? Security is high. Security is high. ඊට පස්සේ මුදුකාංග ගත්තොත් අපි ජාලයක් නම් තියෙන්නේ. Right? අපි වෙන වෙනම නම් පරිගණක තියෙන අපි ඒවට වෙන වෙනම මේවා ඉන්ස්ටෝල් කරන්න ඕනේ. හැබැයි ජාලගත පරිගණකදී එක තැනක ඉඳන් ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. පරිගණක 50ක් තියෙන පරිගණක 50ම එක සැරේ we can install the software. Right? So you can handle the software. You can centrally manage the software. We call centralized software management. ඊට පස්සේ අපි ජාලය ඇතුලේ අපිට විද්‍යුත් අපෑල මැසේජින් chat වැනි දේවල් කරන්න පුළුවන්. ඉන්ටර්නෙට් යන්න ඕනේ නෑ. ඒ ආයතනයේ අතර මේ පහසුකම් දෙන්න පුළුවන් අන්තර්ජාලයේ තියෙන පහසුකම්. Right? So you can actually use electronic mail, email and insert messenger within the organization. ඒවා තමයි advantages වාසි. Now, if you look at the disadvantages, අවාසිත් තියෙන. දැන් උදාහරණයක් විදියට හරි අපේ නෙට්වර්ක් එකකින් පිට කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. පොතවලට මතක නම් මාස කිහිපයකට කලින් නෑ අවුරුද්දකට කලින් ඔව් හැක් කරන්න පුළුවන්. හැක් කරන්න පුතා වේමද? හැක් කරන්න. ඔව් හැක් කරන්න පුළුවන්. හැක් කරනවා කියලා කියන්නේ අපේ වෙනත් කෙනෙකුට පුළුවන් අපේ පරිගණකයට ඇතුල් වෙන්න. එහෙනම් ජාලගත කරනවා කියන එක හොඳ වරේම නරක පැත්තකුත් තියෙනවා. වෙනත් කෙනෙකුට එන්න පුළුවන් ඕගොල්ලන් කම්පියුටරේට ඇවිල්ලා ඒකේ තියෙන ඔක්කොම data ටික ගන්න පුළුවන්, data මගන්න පුළුවන්. They can manipulate your machine. Right? That's possible. අවුරුදු එකමාර දෙකකට කලින් එක ප්‍රෙසිඩන්ට්ගේ මැෂින් එකකට උනා. එයාලගේ වෙබ් අඩවියට හැක් කරලා ඒකේ තියෙන data change කරලා නේද? එහෙම අපේ ඉස්කෝලේ ළමයි කරලා තෑගිත් ගත්තා. right? වෙන රටක උනා නම් හිරේ දානල්. අපේ රටේ එහෙම නෑ. තෑගිත් දුන්නා. right? ඊළඟට පොතේ අපි ජාලයේ තියෙද්දි එක පරිගණකයක් වැඩ කරන්නේ නැතුව ගිය සමහරට මුළු ජාලෙම වැඩ කරන්නේ නැති වෙන අවස්ථා තියෙනවා. අපි ඒක ඉස්සරහට කතා කරමු. ඊට පස්සේ වෛරස් එකක් આવොත් බැරි වෙලාවත් එක මැෂින් එකට આવොත් අපි හිතුවොත් කම්පියුටර්ස් 50ක් තියෙනවා කියලා අපේ ජාලේ 50ටම ඉතා වේගෙන් ව්‍යාප්ත වීමේ හැකියාවක් තියෙනවා. So viruses can spread all the other computers and very quickly. හරි? ඊට පස්සේ hacking කියන එක ලොකු ප්‍රශ්නයක්. ඒක අපිට අවම කරන්න පුළුවන් ෆයර්වෝල් එකක් දාලා අපි කියනවා ගිනි පවුරක් කියලා. මේ ගිනි පවුර එහෙම නැත්නම් ෆයර්වෝල් එක දාලා එළියේ ඉඳන් බාහිරින් සම්බන්ධ වෙන අය සීමා කරන්න පුළුවන්. ඒ වගේ අපිට මොන හරි ප්‍රශ්නයක් වුණොත් ඒක විසඳ ගන්නත් ක්‍රම තියෙනවා. හැබැයි මතක තියාගන්න ඕනේ දේ තමයි අපි ගා වාසි සහ වාසි දෙකම තියෙනවා මේ පරිගණක ජාලවලදී. So we have also advantages as well as disadvantages. Right.
අපි ඊළඟට යමු මේ ජාල හදන ආකාර කීපයක් තියෙනවා. ඒ ගැන කතා කරන්න යමු. මේ අපි එකට කියනවා network topology. We call it ජාල ස්ථල විද්‍යාව කියලා කියනවා. හරි. එහෙනම් මේක ලියාගන්න ජාල ස්ථල විද්‍යාව එක හිස්තැනේ ලියාගන්න. පරිගණක භෞතිකව එකිනෙක සම්බන්ධ කිරීමේ විද්‍යාව අපි කියනවා ජාල ස්ථල විද්‍යාව ලෙසින් හඳුන්වනවා. එහෙනම් මම අලින් කතා කරා පරිගණක ජාලයක් කියන්නේ පරිගණක දෙකක් හෝ කීපයකට සම්බන්ධ වෙනවා කියන්නේ. මේ සම්බන්ධ වෙන විදි තියෙනවා. ඒ විදි වලට කියනවා ජාල ස්ථල විද්‍යාව කියලා. So network topology, how the computers are physically connected one another. We call network topology. How computers are connected together. There's a way that computers connects together, and which we call network topology. Then topologies ගත්තහම හරි network topologies ගත්තහම දැන් පරිගණක තියෙන්නේ හරි මම මේක පරිගණකයක් කියලා කියන්න පුතාලත් එහෙම හිතා ගන්න. එන්න පරිගණකයක් කියලා මම අඳිනවා. ඔන්න එක පරිගණකයක්. එන්න තව පරිගණකයක්. තව පරිගණකයක්. තව පරිගණකයක්. තව පරිගණකයක්. මේ වගේ අපේ ජාලයේ තියෙන පරිගණක තියෙනවා නම් ඒවා සම්බන්ධ වෙනවා නම් මේ මැද තියෙන තවත් පරිගණකයකට එහෙම නැත්නම් නෙට්වර්ක් ජාල උපකරණයක් මම මේක නිකන් රවුටර් එකක් වගේ අඳින්න. මේ ඔක්කොම එකට සම්බන්ධ වෙනවා නම් මේකට පුතාලට පේනවා ඇති මේකට අපි කියන තරු ආකාරයේ සම්බන්ධ වීම. හරි? තරු ආකාරය. අපි කියන ස්ටාර් ටොපොලොජි. තරු ආකාරයට සම්බන්ධ වෙනවා. මේක ඇඳගන්න හිස්තැනින්. පුතාලගේ හෑන්ඩ් අවුට් එකේ හිස්තැනක් දීලා තියෙනවා. පරිගණක ඔක්කොම මේ මධ්‍යගතව තියෙන ජාල උපකරණයක් එහෙම නැත්නම් තවත් පරිගණකයකට සම්බන්ධ වෙනවා නම් මේක අපි ස්ටාර් ටොපොලොජි කියලා කියනවා. උදාහරණයක් පරිගණක වෙනකොට අපි සර්කල්ස් පාවිච්චි කරන සමහර වෙලාවලදී කෙටියෙන් දක්වන්න පුළුවන් මේ විදිහට නම් තියෙන්නේ පරිගණක ටික මේ මැද තියෙන අපේ උපකරණයත් ඒ විදිහටම දැම්මොත් ස්ටාර් ටොපොලොජි තරුවක් විදිහට තමයි මේක සම්බන්ධ වෙන්නේ කියලා කියනවා. අපි කියන්නේ ස්ටාර් ටොපොලොජි. තරුවක ආකාරයට සම්බන්ධ වෙනවා නම් පරිගණක. අපි කියලා කියන ස්ටාර් ටොපොලොජි කියලා. ද ගොඩක් වෙලාවට අපේ කම්පියුටර් ලැබ්ස් වල එහෙම තියෙන්නේ මේ ස්ටාර් ටොපොලොජි එකට තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඔක්කොම පරිගණක එක තැනකට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. Right? So the advantages, if you look at like what are the advantages of star topology, then we know, right? It's easy to install. You take the central machine or the network device, you just connect with wires. It's easy. So easy to install, identify and correct an errors also easy. Right? නිර්මාණය කරන්න පහසුයි. හරි? අඳුර ගන්න පහසුයි. අවශ්‍ය ගත්තොත් මේ අවශ්‍ය වෙන කේබල් ප්‍රමාණය ගොඩක් වැඩිනේ. ඇයි? හැම පරිගණකකින්දම මැද තියෙන පරිගණකයකට තමයි සම්බන්ධ වෙන්නේ. ඉතින් කේබල් ප්‍රමාණය ගොඩක් වැඩි. ඊළඟ බැරි වෙලාවත් මේ මැද තියෙන කම්පියුටරේ පිච්චුනොත් හරි මේ උපකරණේ කඩා වැටුනොත් ජාලයේම ක්‍රියා විරහිත වෙනවා. Right? So advantages are easy to install, identify and correct errors. Disadvantages, we need a large number of wires. පුතල ඇඳගෙන ඉවරද? ස්ටාර් ටොපොලොජි ඇඳගෙන ඉවරනම් පුතේ මට මැසේජ් එකක් දාන්න chat එකේ. right. ඊළඟ එක අපි කියනවා ring topology. right? මුදුවක ආකාරයට අපි කියන මුදු එහෙම නැත්නම් වලලු ආකාරයට සම්බන්ධ වෙනවා කියලා
අපි කියන මුද්දක් වලලක ආකාරයට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ මම මේකෙන්ම පැහැදිලි කරන්න. මේ මැද එකක් නෑ දැන්. අපි මේ මැද කතාවක් නෑ. මේ මෙහෙම සම්බන්ධ වෙනවා කියන එකකුත් නෑ. මේ මැද ඒව නෑ. හරි. පරිගණක සම්බන්ධ වෙන්නේ මෙන්න මෙහෙම. පරිගණක එකිනෙක සම්බන්ධ වෙනවා. මේ පරිගණක මේ පරිගණක මේක මුදුවක් වගේ. හරි. මේක මේකට ඔන්න ඔය විදිහට ඇඳ ගණපති හිස් තැනේදී ring topology එතන මුදුවක ආකාරය. So we connect computers like a ring. We connect computers to another like this. It forms a ring. We call ring topology. එහෙම නැත්නම් loop topology. All the computers in the network are connected one another in the form of a ring. මුදුවක ආකාරයට තමයි සම්බන්ධ වෙන්නේ. එක පරිගණක තව පරිගණකයට. අනික් පරිගණක තවත් අනික් පරිගණකයට. මෙන්න මේ විදිහට සම්බන්ධ වෙනවා නම් අපි කියනවා මුදුව ආකාරය. කවුරු හරි මට කියන්නේ මේකේ මොනවද වාසි? හැම කොම්පියුටරේ ඒ කියන්නේ එක කොම්පියුටර් එකේම හැම එකකටම යවන්නේ. ඔව්. ඒක එකක් කොහොමත් ඒක ගොඩක් වෙලාවට අපිට ජාලයකදී ලැබෙන වාසියක් පොතේ එකක් තමයි අපිට කියන්න පුළුවන් මේ වෛර ප්‍රමාණය ගත්තොත් අපේ සාපේක්ෂ මූලයකට වඩා අඩුයි. මොකද පරිගණක සම්බන්ධ වෙන්නේ. ඒතර සාපේක්ෂව මධ්‍ය පරිගණකයට සම්බන්ධ වෙන්න වඩා අවශ්‍ය වන වෛර ප්‍රමාණය අඩුයි. So you need few wires to connect the computers, right? All data flows in one direction. ඔව්. සමහර පරිගණක තියෙනවා මේක හැම එකටම අදාළ නැහැ. මේ data flow වෙන්නේ එක direction එක විතරයි. අපි මෙහෙම arrow එකක් දාලා පෙන්නනවා data transmission එකේ one direction. එතකොට මේකේ තියෙන අවාසියක් තමයි when computer fails. හරි? අපි හිතමු මේක computer fail වුණා. මෙන්න මේ computer fail වුණා. කැඩුණා. අන්න ජාලෙම බිඳ වැටෙනවා. right? එක් පරිගණකයක් ක්‍රියා විරහිත වුණොත් මුළු ජාලෙම ක්‍රියා විරහිත වෙන්න පුළුවන්. එහෙනම් මේ ජාලවල වාසි තියෙනවා වගේම අවාසිත් තියෙනවා. Right. Shall we move to the next one? ඊළඟ එක අපි කියන පුතේ බස් එක ආකාරය බස් ටොපොලොජි. හරි? බස් ටොපොලොජි කියන 아무තු දෙයක් නෙමෙයි. දැන් උදාහරණයක් විදිහට මෙන්න මේ විදිහට මම ගත්තොත් පරිගණකයක් කියලා ඉඳ හිතා ගන්න පුතේ මේක. මේ පරිගණකයක් මම අදින්නේ. මේක තව පරිගණකයක්. මේ තව පරිගණකයක්. මේ තව පරිගණකයක්. එතකොට පරිගණක සම්බන්ධ වෙනකොට මේකදී සම්බන්ධ වෙන්නේ ප්‍රධාන කේබලයක්. මේ ප්‍රධාන කේබල එක විශේෂ ක්‍රමයකට සම්බන්ධ වෙන්නේ. මේ කිරවලවල් පුතේ සම්බන්ධ ගැට ගහලා තියෙන එක අදහස් තමයි මෙතනින් එහාට data transmit වෙන්නේ නැහැ කියන එක. ඒතර මේ පරිගණක සම්බන්ධ වෙන්නේ මේ ප්‍රධාන කේබලෙට. මේ පරිගණක සම්බන්ධ වෙන්නේ ප්‍රධාන කේබලෙට. අපි මේකට කියනවා බස් එක ආකාරයෙන් ජාලගත කරනවා කියලා. ඒතර ජාලය තුළ තියෙන පරිගණක සියල්ලම සම්බන්ධ වෙන එක් කේබල් එකකට. right?
all the computers in the network are connected to main central wire. මේක මේ ප්‍රධාන වයර් එක කියන එකයි මම මේ ඇඳලා තියෙන්නේ. මේ දෙපැත්තේ මේ විදිහට දුන්නේ අපි කියනවා මේක data transmission එක මෙතනින් එහාට යන දත්ත මෙහෙට ගලන්න නැති වෙන්න තමයි මේ දෙක දාලා තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මගේ පරිගණකයේ මේකේ ඉඳන් මේකට දත්ත යන්න ඕන. මේක හරහා ඇවිල්ලා ප්‍රධාන කේබලය හරහා දෙවෙනි එකට යන්න පුළුවන්. ඒක තමයි ක්‍රමය. පුතලා ඇඳලා ඉවරලා මට chat එකේ දාන්න message එක. අපි කියනවා we call it bus topology. බස් එක ආකාරයට තමයි ජාලගත කරන්නේ කියලා. Right. මේකේ වාසිකය what are the advantages? requires less cable. Yes. අපි ගත්තොත් එහෙම කම්පියුටර් එක බින්ද වැටුණොත් අනිත් ඒවාටත් යනවා. ඔව්. අපි ගත්තොත් එහෙම පුතේ මේකෙදී few wires compared to star topology එක වගේ ගත්තොත් ඒච්චරම කේබල් මෙතනදී යන්නේ නැහැ. ප්‍රධාන වයර් එකට විතරයි අපි සම්බන්ධ වෙන්නේ. So that is one advantage. But when computer fails, අතරම computer එකකට වඩා main cable එක fail වුණා. මෙන්න මේ ප්‍රධාන වයර් එක fail වුණොත් මොකද වෙන්නේ? ඔක්කොම ටික වෙනවා. right? එතකොට මේ ප්‍රධාන වයරය මත තමයි මේ පරිගණක ජාලය රැඳිලා පවතින. බැරිලත් මේක මේ ප්‍රධාන කේබල් එක break වුණොත් මුළු පරිගණක පද්ධතියම බිඳ වැටෙනවා. So this is one of the disadvantages. Right. ඊළඟ එකට අපි ගියොත් අපි ගසක ආකාරයකට සම්බන්ධ උදාහරණයකට අපි තට්ටු කීපයක තියෙනවා පරිගණක. අපි හිතමු එක තට්ටුවක තියෙන සාමාන්‍යයෙන් අපි තට්ටු වල තියෙන්නේ මෙන්න මේ විදිහට පරිගණක සම්බන්ධ වෙලා. හරි. මම පරිගණක තුනක් කියලා කියන්න. මෙන්න දෙවෙනි පරිගණකේ. මෙන්න තුන්වෙනි පරිගණකේ. මෙන්න මේ සම්බන්ධ වෙනවා. මෙන්න ජාලය. කරුවරේ මට කියන්න මේ මොන ජාලයක්ද කියලා? What is this topology of this network? tree. tree නෙමෙයි අපෝ නෑ අපි tree එක ඇඳ නෑ මන් තාම. tree එක නෙමෙයි. tree එක තමයි පැහැදිලි කරන්නේ. අපි හිතුවොත් මේක flow එකක් අපි හිතමු තට්ටු කීපයක් තියෙන තැනක මෙන්න මේ විදිහට තියෙන network එකක්. මේක මොන network එකක්ද? What is the topology of this? I think topology. ඔව් බලන්න මේකේ මේ පරිගණක ඔක්කොම සම්බන්ධ වෙලා තියෙන මොකේකටද? ඔව් තව machine එකකට හරි network device එකක් නම් අපි කිව්ව එකට මොකද්ද? ඔව් star topology එනුල කියලා තියෙන යොනාල් කියලා තියෙන ඔව් මේක star topology පොතේ. හරි තව තට්ටුවක් තියෙනවා. හරි අර අපි හිතුව මේ තියෙන උඩ තට්ටුවේ තියෙන වගේ ජාලයක්. හරි පල්ලෙහා තට්ටුවේ තියෙන ජාලයක්. මේ මම පරිගණක මේ විදිහට අඳින පොතේ වලට ඕනම හැඩතලයක් යූස් කරන්න පුළුවන්. ඉතා පරිගණකය ඊළඟ අපි ෆ්ලෝ එක ගත්තොත් අපිට පොතලට පෙරි ස්ටාර් ටොපොලොජිස් දෙකක් තමයි තියෙන්නේ. හරි මෙහෙම තියෙද්දි අපි දැන් තට්ටු දෙක අතර මේ දෙක සම්බන්ධ කරන්න ඕන. මොකද උඩ තට්ටුවේ තියෙන පරිගණක යට තට්ටුවත් එක්ක සම්බන්ධ කරන්න ඕන. අපි කරන්නේ තට්ටු අතර ප්‍රධාන කේබලයක් දානවා. තට්ටු අතර ප්‍රධාන කේබලයක් දාලා මේ ජාලය සම්බන්ධ කරන ප්‍රධාන වයරයට. හරි. දෙක තට්ටුවක එක ජාලයක් තියෙන තව ජාලයක් තියෙන මේ දෙක සම්බන්ධ කරන ප්‍රධාන වයරයක් හරහා අපි අර මේන් වයර් කියලා කිව්වේ. ඔව් මොනවද මේකේ වාසි? It provides easy maintenance and fault identification. Okay.
අපිට ලේසියෙන් මේකේ තියෙන අඩුපාඩු අඳුර ගන්න පුළුවන්. උදාහරණයකට උඩ තට්ටුවට අපි ඉන්ටර්නෙට් දෙනවා, යට තට්ටුවට ඉන්ටර්නෙට් නොදී ඉන්න පුළුවන්. We can change. You can handle branches separately, right? මේක තියෙන branches වෙන වෙනම අපිට handle කරන්න පුළුවන්. You can handle branches separately. එතකොට අපිට you can control branches. මේක branch එකක් කියලා ගත්තොත් ඒවා අපිට මෙයා කරන්න පුළුවන්. හැබැයි disadvantage එක තමයි බැරි වෙලාවත් main wire එක fail වුණොත් what will happen? main wire එකට සම්බන්ධ වෙලා තියෙන මේක break වුණොත් මොකද වෙන්නේ? ඔක්කොම එන හිටන. ඔක්කොම එන නේද? මෙතන මේක සම්බන්ධ නොවී ඉන්න පුළුවන්. ඒක අවාසියයි. Controlling it's a complex task. මේ අපිට සාමාන්‍ය කෙනෙකුට මේ වගේ network එකක් එහෙම හදන්න බෑ. You need an experienced network engineer for this. Right? Creation is difficult. Right. අපි ඊළඟ එකට යමු. Last one. Mesh topology. Mesh එකක්. හරි. උදාහරණයක් විදිහට අපි ගත්තොත් පොතේ මට මේක ඇඳගෙන ඉවරද? පුතල ඇඳගෙන ඉවරද? වෙලා වුණත් තව. යෝනා ඇඳගෙන ඉවරද පුතේ? right. අපි ගියොත් එහෙම ඊළඟ එකට mesh එකක් විදියට අපි අර කලින් අඳපු විදියට මම අඳින්න පොතට මතක නම් අපි start topology එකේදී කරේ පරිගණක ඔක්කොම centralize පරිගණකයකට එහෙම නැත්නම් network උපකරණයකට සම්බන්ධ වුණා. හරි. මේ විදියට තිබ්බොත් මැද මේකෙදි මැද එකට හම්බෙලා තමයි අපි start topology එක හැදුවේ. හරි. ඊට පස්සේ ring topology එකක් තිබුණානේ. අපි එහෙම පරිගණක සම්බන්ධ වුණා. නේ. ඊට අමතරව මේ විදියට සම්බන්ධ වෙනවා. හැම ආකාරයෙන්ම වෙන්න අවශ්‍ය නැහැ. හැම පරිගණකයක් අනෙක් හැම පරිගණකයකටම කියන එක නෙමෙයි. වරද ගන්න එපා. හැබැයි පරිගණක එකට සම්බන්ධ වෙලා තියෙනවා නම් හරි. අපි මේක කියනවා mesh එකක් කියලා. අපි මේක කියනවා mesh එකක්. බැලුවත් මේ කම්පියුටර් එකක් කැඩුණොත් මොකද වෙන්නේ? ජාලේ බිඳ වැටෙයිද? කවුරු හරි මට කියන්න. මේකදී ජාලේ බිඳ වැටෙන්නේ නැහැ. අවශ්‍ය what is the disadvantage? ඔව් මේ වගේ එකක් හදන්න ගියොත් it's too costly නේ. වැඩි වියදම වැඩි. හරි. වයර් ප්‍රමාණයත් වැඩි. පාලනයත් කරදරයි. අර කලින් ඒවා වගේ නෙමෙයි. difficult to control it. හරි නේද පුතේ? right. එහෙනම් මතක තියාගන්න topologies ගැන පුතාලා දැනගෙන ඉන්න ඕනේ. right. ඊළඟ කොටසට අපි යන්න කලින් චූටි break එකක් ගමු. 5 minutes 6:22යි 6:24 පුතේ එහෙම වුණත් හම්බෙමු. විනාඩි 5ක අපි break එකක් අරගෙන ඊළඟ කොටසට යමු. අපි theory ගොඩක් කතා කරපු නිසා.
හරි පුතේ අපි ඊළඟ කොටසට යමු. අපි ජාල ස්ථල විද්‍යාව කතා කරේ, මං ක්‍රම ටික කතා කරා, වාසි අවාසි කතා කරා. අපි ඊළඟට කතා කරන්න යන්නේ පරිගණක ජාල වර්ග, types of computer networks. හරි පුතේ මේක හිස්තන් තියෙන්නේ, ඔයගොල්ලෝ හිස්තන් පුරව ගන්න ඕනේ. වර්ග 3යි. පළවෙනි අපි කියනවා ස්ථානීය ප්‍රදේශ ජාල, local area networks. There are 3 types local area network. ඒක යටතේ ලියා ගන්න. ගොඩනැගිල්ලක් වැනි කුඩා ප්‍රදේශයක පැතුරු පරිගණක ජාලයක් ස්ථානීය ප්‍රදේශ ජාලයක් ලෙස හඳුන්වයි. උදාහරණ පාසලක්, විශ්වවිද්‍යාලයක පරිගණක ජාලය අපිට කියන්න පුළුවන් ස්ථානීය ප්‍රදේශ ජාල කියලා. A computer network which is spread in a small area such as building is called local area network. A computer network in a school or a university, we can say local area network. දෙවෙනි එකට අපි කියන පුරවර ප්‍රදේශ ජාල. නගරයක සාමාන්‍ය වියෙන් කිලෝමීටර් 16කට වඩා කුඩා ප්‍රදේශයකට සම්බන්ධ වෙන්න පරිගණක ජාලයක් නිර්මාණය වෙනවා නම්, උදාහරණයක් බැංකු කිහිපයක් එකට සම්බන්ධ වෙනවා වගේ අවස්ථාවක් ගත්තොත් අපි ඒකට කියනවා පුරවර ප්‍රදේශ ජාල කියලා. A MAN is a large computer network that spans a city. So within the city limit, if it is between less than 16 kilometers of the length, then it comes under metropolitan area networks. A computer network example which connects divisional secretariats, banks, are considered as metropolitan area networks. බැංකු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සම්බන්ධ කරලා අපි හදනවා නම් ජාලය, අන්න ඒ කියන්නේ එකම නගරය තුල එකට සම්බන්ධ වෙන අපි කියනවා metropolitan area network එහෙම නැත්නම් MAN කියලා. තුන්වෙනි එක we call it wide area network. If the network spreads over the countries, continents, then we call it wide area network. Example internet. අපි ගත්තොත් ලොකු විශාල ප්‍රදේශයක් නේ, රට රටවල් ගොඩබිම් එකට සම්බන්ධ කරලා හදන පරිගණක ජාලයක් නම් අපි ඒකට කියනවා පුළුල් ප්‍රදේශ ජාල කියලා. උදාහරණයක් අන්තර්ජාලයකට උදාහරණයක්. So there are 3 types. මේ පරිගණක ජාල වර්ග 3 පුතේ ඒ පරිගණක ජාලේ විහිදිලා තියෙන දුර ප්‍රමාණය තමයි තීර වෙන්නේ. ඒක ගොඩනැගිල්ලක් තුල නම් අපි කියව ස්ථානීය ප්‍රදේශ ජාලයක්. ඒක නගරයක් වගේ තුල නම් අපි කියනවා පුරවර ප්‍රදේශ ජාලයක්. එතනින් එහාට ගිහුවම අපි ඒකට කියනවා පුළුල් ප්‍රදේශ ජාලය. So there are 3 computer networks we have discussed. If the computer network is spans within a building, then we call it local area network or LAN. If it is within a city, we call it metropolitan area network or MAN. And if it is more than that, then we consider them as wide area networks, WAN.
right. Last one පොතේ ලියාගෙන ඉවරද? කැලුම් ලියාගෙන ඉවරද පොතේ? කලින්දු? Right, good. So let's move to the next one. Right? Network devices. එහෙනම් ජාලයක් නිර්මාණය වෙන්න විවිධ network උපකරණ තියෙනවා. ජාල උපකරණ සම්බන්ධ වෙනවා. ඒ ගැන තමයි අපි දල වශයෙන් කතා කරන්න යන්නේ. Right? පළවෙනි මේක අපි කතා කරනවා modem කියන එක. හරි? modem කියන එක හැදිලා තියෙන්නේ modulation and demodulation කියන එක. පේනුම ගත්තොත් නම් සමානයි මේ ඔක්කොම. ඕගොල්ලෝ modem එකයි router එකයි switch එකයි මේ වගේ වර්ග කීපයක් තියෙනවා. මේ ඔක්කොම එකට බැලුමට එක සමානයි. හැබැයි පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. හරි? So if you ask me like what is modem, it will convert digital signals to analog signals. And analog signals are digital signals, vice versa, right? Modulation means the modem, the term modem constructed using modulation and demodulation when combining modulation and demodulation. So modulation means digital signals to analog signals, digital to analog, computer signals to radio signals, right? Digital to analog. Demodulation means analog to digital. Demodulation means analog to digital. So because of that, this is called modem. අපේ ඉස්සර පුතේ ටෙලිෆෝන් ලයින් ගත්තාම ඒ ටෙලිෆෝන් ලයින් එකෙන් අපිට ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙන්න ඕනේ නම් අපි ඒකට පාවිච්චි කරපු උපකරණය තමයි modem කියලා කිව්වේ. හරි? උදාහරණයක් විදිහට මේ ඉමේජ් එකේ පුතාලට පේනවා. අපේ පරිගණකයේ වැඩ කරන්නේ ඩිජිටල් සිග්නල්ස් වලින් අපි ටෙලිකොමියුනිකේෂන් ටෙලිකොම් එකේ මේ දුරකථන වල තියෙන ඇනලොග් සිග්නල් එක මොඩම් එකෙන් කියන්නේ කන්වර්ට් කරනවා ඩිජිටල් ටු ඇනලොග් ඇනලොග් ටු ඩිජිටල්. ඒක නිසා මේක අපි කතා කරන මොඩම් එක කියලා මොඩියුලේෂන් ඇන්ඩ් ඩිමොඩියුලේෂන් කියලා තමයි ගන්නේ. අපි මොඩමේ කියලා කියන්නේ පුතේ මොඩමේ කියන වචනේ හැදිලා තියෙන මොඩියුලේටර්ස් හා ඩිමොඩියුලේටර් කියන දෙකම එකතු වෙලා. එතකොට මේ ඩිජිටල් සිග්නල්ස් කියන්නේ 1 zeros ඒ කියන්නේ අංකිත සංඥා කියලා තමයි කියන්නේ. ඒ අංකිත සංඥා ප්‍රතිසම සංඥා වෙනවා. අංකිත සංඥා වල තියෙන අවස්ථා දෙකයි. දැන් ඩිජිටල් සිග්නල් එකක් ගත්තොත් ඩිජිටල් සිග්නල් එකේ තියෙන මේ අවස්ථා දෙකයි. එක බිඳුවනේ. අවස්ථා දෙකයි තියෙන. උදාහරණයක් high voltage low voltage. හරි. ඇනලොග් වලදී මේක වෙනස් වෙනවා. මේක අගයන් දෙකයි නගයන් ගණනාවක් එන්න පුළුවන්. එතකොට දුරකථනය කරහා අපි අන්තර්ජාල සම්බන්ධතාවය හොයාගන්න ගියොත් අනිවාර්යයෙන්ම අපිට මොඩමයක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ පුතේ හබ් එක එහෙම නැත්නම් අපි කියනවා නාභිය කියලා. ඔව්. පෙනුමට එක වගේ called hub, not nub, right? දල වශයෙන් මෙන්න මේ වගේ හරි hub එක මේක නම් මේ USB hub එක network එකේ යන මේ වගේ hub එකක් මෙන්න මේ වගේ එකක් පොතලට ගන්න පුළුවන්. පරිගණක කීපයක් එකට සම්බන්ධ කරන්න තමයි පාවිච්චි කරන්නේ. පෙනුමින් ගත්තොත් හබ් එකත් එක වගේ ස්විච් එකත් එක වගේ රවුටර් එකත් එක වගේ අපි සිංහලෙන් කිව්වොත් නාභිය ස්විච්ය මංහසුරුව මේ තුඩම එක වගේ තමයි පෙනුමේ. හැබැයි පරිගණක සම්බන්ධ වෙන විදිය වෙනස් වෙනවා. දැන් උදාහරණයක් විදියට අපි හබ් එකක් නාභියක් නම් පාවිච්චි කරා. එක පරිගණකේ ඉඳන් අනිත් පරිගණක හැම එක්කෙනාට මැසේජ් එක යවනවා. ඒ අදාළ කෙනා තමයි මේ පණිවිඩය ගන්න. සුචේදී එහෙම නෙමෙයි. අපිට යවන්න අවශ්‍ය කෙනා තෝරගෙන ඒ අදාළ කෙනාට තමයි
ඔව් මේක සම්බන්ධ කරන්න. රවුටර් එකත් එහෙමයි. පරිගණක ජාල කීපයක් එකට සම්බන්ධ කරන්න තමයි අපි router කියන එක පාවිච්චි කරන්නේ. So hub usually we use to connect several computers. Switch is also the same. It connects to several computers, but when it switches or routes data to relevant device. Hub එකේ broadcast කරනවා හැමෝටම යන්න. ඒක නිකන් හරියට මට message එකක් දෙන්න ඕන නම් මම ඒක ඔය හැමෝටම කියනවා වගේ. broadcasting hub එකද වෙන්නේ ඒක. එහෙම නැත්නම් මට පණිවිඩ කියන අවශ්‍ය එක්කෙනාට විතරක් මම කියනවා නා අන්න ස්විච් එකක් වෙන දේ තමයි කතා කරන්නේ. ඊට පස්සේ අපි router එක ගත්තොත් මේක hub එක switch එක මේකත් network switch කියලා ගමු. කීම් switch එකක් කියන්නේ නැත්තම් network switch එකක් මෙන්න මේ වගේ racks වල තියෙනවා. switches racks තියෙන ගොඩක් ලොකු පරිගණක network වලදී මේ වගේ top of the racks තියෙනවා. right rack by rack තවත් ලොකු ඒවා ගත්තොත් ඔය විදියට සම්බන්ධ වෙන්න පුළුවන් ඒවා තියෙනවා. racks තියෙන අවස්ථා තියෙනවා. routers ගත්තාම ඒ පෙන්මින් එක වගේ right similar මේ කේබල් උඟක් වෙලට මේ ලයින්ස් වල අර දාන්නේ wifi තියෙන එකක් තියෙනවා. අපි router වල සාමාන්‍ය wifi පාවිච්චි කරනවා. ඒතර wifi router එකක් වුණොත් මේ විදිහට කේබල් දෙකක් ඔයගොල්ලෝ දකින්න පුළුවන්. හරි. ඒතර wifi එහෙම නැත්නම් router කියන එකක් එනවා. ඊට අමතරව තියෙන NICs. NIC කියන network interface card මුල් කාලේදී එහෙම නැත්නම් දැනට උනත් ඔයාලගේ පොතේ තියෙන කම්පියුටර් එකේ මේක ගියොත් අපි ක්ලාස් එකට આવත් මම මේක පෙන්නන්න මේ network port එක තියෙන කාඩ් පතක් ගන්න පුළුවන්. අපි network port එක වැඩ කරන්නේ නැත්නම් මෙන්න මේකට අපි කෙටියෙන් කියන NIC කියලා. පොතට පේනවා මේකේ this is called gigabit ethernet NIC network interface card. right network port එක computer එකේ නැත්නම් එහෙම නැත්නම් network port එක වැඩ කරන්නේ නැත්නම් you can take a card. So card is known as NIC. NIC we call it network interface card. NIC එක කියලා කියනවා. ඊට පස්සේ අපිට ගත්තොත් අපි router එක ගත්තා network interface card එක ගත්තා ඊළඟට ගිනි පවුර කියලා එකක් තියෙනවා මේ අපි network තින් දෙකක් කියනවා මේ firewall කියන එක firewall කියලා කියන්නේ අපි දල වශයෙන් රූප සටහන් වලින් මේ විදිහට දැක්කට ඇත්තටම ගිනි පවුරක් නෙමෙයි ඒක ටෙක්නොලොජි එකක් it blocks incoming හරි incoming ඒවා block කරනවා හරි එතකොට මේක අන්තර්ජාලය නම් මේ අන්තර්ජාලයෙන් නම් අනවශ්‍ය කට්ටියට මේකට අපේ මේ තියෙන අපේ පරිගණන මේ local area network එක මේ තියෙන wide area network එක අන්තර්ජාලය වගේ. ඒතර පරිගණක අපේ පද්ධතියට සම්බන්ධ වීම වළක්වන ඒ තාක්ෂණයට අපි කියනවා firewall කියලා. හරි? දැන් උදාහරණයක් විදිහට මේ රූප සටහනේ පෙන්නන්නේ මොකද පුතේ? ESET online security වලින් තේකනේ කරන්නේ. මොකද පුතේ අය පාරක් කියන්නේ? ESET online security වලින් ඒකද කරන්නේ? පුතේ මෙහෙමයි ඒකට software ගොඩක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට Sonala කියන එක තමයි ගොඩක් ජනප්‍රිය වෙන්නේ. හරි මේ firewall එක Sonala කියන software එකෙන් අතරම කරන්නේ දැන් අපේ දැනට පරිගණක සම්බන්ධයෙන් අපි දන්නේ නැහැ කොයි මුදුකාංගද අන්තර්ජාලයත් එක්ක සම්බන්ධ වෙන එක. සමහරට අපේ software තියෙන පුතේ අපෙන් අහන්න නැතුව එයාලා ඉන්ටර්නෙට් කනෙක්ට් වෙනවා. data consume කරනවා. දැන් firewall එකක් දුන්නොත් අපිට කියන්න පුළුවන් කිසිම app එකකට ඉන්ටර්නෙට් access කරන්න බෑ කියලා. දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ දන්නවා games වල එහෙම ඒක ඉන්ටර්නෙට් කනෙක්ට් වෙනවා. data consume වෙනවා. අපිට මේ සම්පූර්ණ එකම කරන්න පුළුවන් software solution එකක් තමයි මේ
ෆයර්වෝල් කියලා කියන්නේ ඒක software solution. hardware solution තියෙනවා දැන් සමහර routers ගත්තාම ඒ සමහර routers වලත් පුතේ මේ ෆයර්වෝල් එක කියන එක තියෙනවා. ඒතර ඒක අපි කියනවා hardware firewall කියලා. ඒකේ අදහස තමයි අපිට අවශ්‍ය දේවල් විතරයි අපේ ජාලයට ගන්න. දැන් උදාහරණයක් විදිහට මේකෙදී මට මේ අතර මේ රූප සටහන තමයි පෙන්වන්න ඕනේ. Excuse me, sir. ඔව්. So how we activate this? මේක software module එකක් නම් software module එකේ අපිට decide කරන්න පුළුවන් කොහොමද මේ දැන් අපි antivirus එකක් install කරනවා වගේ firewall එක install කරාට පස්සේ අපිට allow කරන්න පුළුවන් මොන app වලටද කියලා decide කරන්න පුළුවන්. එතකොට අපි නොදන්න app එකකින් අපේ permission නැතුව එයාට එළියට යන්නත් බෑ ඇතුළට එන්නත් බෑ. දැන් සමහර software වලට එළියෙන් සම්බන්ධතා තියෙන මේ software හදපු අය එයාලා හදපු software එකත් එක්ක communicate කරනවා. ඒතර අපි allow කරේ නැත්නම් එන්න බෑ. උදාහරණයකට මේ රූප සටහන ගත්තොත් පුතාලට හරි මම මේ රූප සටහන ගත්තොත් ඒකේ පේනවා ඇති මේන incoming connection රතු පාට දෙකක් තියෙන කොළ පාට එකක් තියෙන කොළ පාට එක විතරයි ඇතුළට ගන්න firewall එක. ඇත්තටම ඒක කරන්නේ filter කරනවා. එනේ incoming connections දිහා බලලා හරි firewall is going to decide which one to allow. මොනවටද එන්න දෙන්නේ අපේ network එකට. ගිය ඇතුළට මොකක්ද කොයි එකටද එන්න දෙන්නේ කියන එක decide වෙනවා. හරි මේක පොදේ software එකට නිකන් දාලා වශයෙන් වෙනස් වෙනවා. මම Sound Alarm කිව්වේ ඒ වගේ ගොඩක් ජනප්‍රිය firewall එකක්. ඇත්තටම දැන් නම් antivirus support කරනවා. නමුත් Sound Alarm පටන් ගත්තේ ඇත්තටම firewall software එකක් විදියට. Right. So with that one, actually, we will finish data communication part. If I summarize quickly what we have discussed today, we discussed what a data communication is and the component of data communication. අපි දත්ත සංවේදනය මොකක්ද කියලා කතා කරා. ඒ වල මූලික අංග කතා කරා. දත්ත සම්ප්‍රේෂණ විධි කතා කරා. Data transmission modes we call it, discuss. නේද අපි ඒකපත අර්ධ දිපත එහෙම නැත්නම් පූර්ණ දිපත කියලා කිව්වා. simplex, half duplex and full duplex. then data සම්ප්‍රේෂණ මාධ්‍ය අපි කතා කරා. data transmission media කතා කරා. වර්ග දෙකයි. right? guided media and unguided media කියන එක අපි කතා කරා. ඒක යටතේ අපි UDP, STP ගැන කතා කරා. ඊට පස්සේ coaxial cable එක ගැන කතා කරා. අපි ඊළඟට කතා කරා I just forgot what we have discussed. අන්තිම එක අපි කතා කරේ පුතේ sorry fiber optics ප්‍රකාශ තන්ත්‍ර කතා කරා. ඊට පස්සේ unguided media නියම නොවන මාධ්‍ය ගත්තොත් we discuss radio waves, microwaves and infrared. අපි කතා කරා ගෝණීය තරංග, ශුද්ධ තරංග සහ අදෝරක්ත කිරණ කියන්නේ මොනවද කියලා. ඊට පස්සේ ඒකකයේ කතා කරා දත්ත සම්ප්‍රේෂණ වේගය bits per second. ඊට අමතරව තියෙනවා kilobits per second, megabits per second and අද වෙනකොට gigabits per second දක්වා ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි පරිගණක ජාලයක් කියන්නේ මොකද්ද? ජාල නිර්මාණය කරන ආකාර ගැන අපි අතරම කතා කරා. ජාල නිර්මාණය කරන ආකාර ගැන කතා කරා. ඊට පස්සේ අපි ජාල වර්ග ඒ කියන්නේ ජාලයේ කොතරම් දුරක් අපි පාවිච්චි කරනවාද කියන එක මත ජාල වර්ග තුනක් කතා කරා. local area network, metropolitan area network සහ wide area network කියලා. අන්තිමට අපි ජාල උපාංග මේ devices ගැන කතා කරා. right. මම හිතන්නේ මට ඊළඟ කොටසෙත් පොඩ්ඩක් පටන් ගන්න පුළුවන්. ඒ නිසා note එකට යමු. මේක හතරවෙනි පාඩම අපි මුලින්ම කතා කරන්න යන්නේ ඔව් මේකේ තියෙන number system scanner
right? මම මේක පොතේ print out එකක් විදිහට දෙන්නම් නම් කරන්න. පොතලගේ ජාලවල තියෙන කොටස් අපි හැම එකක්ම මේකේ කතා කරා. අපි මම මේක වෙනම hand out එකක් විදිහට පොතලට දෙන්නම් print කරලා. right. අපිට ඊළඟට කතා කරන්න තියෙන පොතේ number representation. එහෙම නැත්නම් අපි කතා කරොත් එහෙම දත්ත නිරූපණය තමයි කතා කරන්න තියෙන්නේ. ඒ කියන්නේ පරිගණකයේ තුල අපි දත්ත තැන්පත් කරන්නේ කොහොමද කියන එක මොන ආකාරයෙන්ද කියන එක තමයි අපිට කතා කරන්න තියෙන්නේ. හරි. ඒතර අපි දන්න දේ තමයි අපි සාමාන්‍ය ගණිතමය කටයුතු වලදී අපි සංකේත 10ක් බිංදුව ඉඳන් 9 වෙනකම් පාවිච්චි කරනවා. ඒක නිසා අපි එකට කියනවා දශමීය සංඛ්‍යා පද්ධතියක් කියලා. Right. So if you look at the data representation, our day-to-day tasks, we use 10 symbols from 0 to 9. So this is called a number system. And since we have 10 digits, we call decimal number system. හැබැයි අපි පරිගණකය ගත්තොත් පරිගණකයට තේරෙන්නේ මේ සංකේත දෙකයි අපි කියන එක බිංදුව. හරි? ඒක නිසා අපි එකට කියනවා ද්විමීය සංඛ්‍යා පද්ධතියක් කියලා. So when you take two symbols, we call it binary. Right? What computer understand is binary. So it's known as binary number system. Right? උදාහරණ ටික හිස්තන් ටික ප්‍රෝග්‍රෑම් පොතේ මුලින්ම ලියා ගන්න binary කියන්නේ ද්විමේය ඊළඟට අෂ්ටමය දශමය සහ ෂඩ්දශමය පාදකකයේ ගත්තොත් 2 8 10 සහ 16 සංකේත කීයක් තියෙනවද කියන එක මත තමයි මේක අපි තීරණය වෙන්නේ. ඒතර දිමේ කිව්වහම බිංදුවෙන් පටන් ගත්තොත් බිංදුව සහ 1 කියන සංකේත දෙක තමයි තියෙන්නේ. අෂ්ටමය කිව්වොත් පාදකකයේ 8යි නම් පටන් ගන්න බිංදුව ඉඳන් 7 දක්වා ඒත කියන්නේ 8ක්. හැබැයි බිංදුව සහ 7. දශමය ගත්තාම සංකේත 10ක් බිංදුවේ සිට 9 දක්වා. ෂඩ්දශමයේ නම් සංකේත 16ක් බිංදුවේ ඉඳන් එතන 10 11 12 13 14 15 වෙනකන් යනවා. So when you talk about the binary, you have base value is 2 symbols 0 and 1. Octal we have 8, that means we have 8 symbols. Decimal we have 10 symbols 0 to 9, and finally hexadecimal 16, it's 0 to 15. Right. Let's first talk about conversion in between. දැන් මම කිව්වා පොතේ අපි පාවිච්චි කරන්නේ දශමීය සංඛ්‍යා පද්ධතිය. පරිගණකයට තේරෙන ද්විමීය සංඛ්‍යා පද්ධතිය. එතකොට මේ අපි සංඛ්‍යාවක් දෙනකොට ඒක පරිගණකයට තේරෙන විදිහට දෙන්න ඕන. ඒ නිසා අපි ඉස්සෙල්ලාම කතා කරමු දශමීය සංඛ්‍යාවක් කොහොමද ද්විමීය බවට හරවන්නේ කියලා. So let's start with looking at converting a decimal number into binary. Right? හිස්තැනේ මේක ලියා ගමු. මම මේක ක්ලියර් කරන්න. අපි හිතුවොත් එහෙම 127 10 අපි ද්විමීය සංඛ්‍යාවට කරන්නේ මේක දෙකකින් බෙදනවා. මේක දෙකකින් බෙදනවා. දෙවරක් 6 12යි, දෙවරක් 3 6යි. ඉතිරිය ලියන වෙනම. ඉතිරි එකයි. We divide 127 by 2, so we will get 63 with 1 extra here. The remaining. Again, when you divide by 2, this becomes 31. Again, the remainder is 1. Again, you divide by 2, so this becomes 15 and remainder is 1. Then 15, when you divide 15 by 2, we'll get set and we have 1. Again, we divide 7
this will get 3 and 1. 3, then you will get 1 and 1. We'll do one more time. If you divide 1 by 2, so this becomes 0 and 1. So once you do this, you write the answer from bottom to top. So that means 127 base 10 equals, yes, 1, 2, 3, 4, 5, 6, 7. So we have 7. 1, 2, 3, 4, 5, 6, 7. This is in binary, right? So this should not be that difficult. Please take down in your note and let me know when you finish it. Right. හොඳයි පුතේ එහෙනම් අපි අදට එතනින් නතර කරමු. අපි ලබන සතියේ ඊටු ටික කතා කරමු. මම පුතාලට papers වගේක් එවලා තියෙනවා. එතකොට ඒවා හදලා පුතේ මට එවන්න WhatsApp කරන්න උත්තර ටික.